ඔව්. එතකොට පුතාලා දැන් ඔයාලා දැනටමත් දන්නව නේද මේ වචන දෙක සම්බන්ධව? තාපයයි උෂ්ණත්වයයි කියන එක ඔයාලා දැනටමත් අහලා තියෙන්නේ නේ. 6 වසරේදීත් අපි ඉගෙන ගත්තා. තාපය කියන්නේ මොකක්ද කියලා නේ. එතකොට අපි සරලව කතා කරොත් එහෙම අපිට දැනෙන උණුසුම එහෙම නැත්නම් අපි කියනවා රස්නේ කියලා කියනවානේ. රස්නේ උණුසුම. අපි ඔය අන්න ඒකට තමයි කියන්නේ නේද? තාපය කියලා කියන්නේ මොකද්ද? ඒක ශක්තියක් නේ. තාපය කියන්නේ ශක්තියක් නේ. අපි ඒකට කියනවා තාපජ ශක්තිය කියලා කියනවා. තාපජ ශක්තිය, තාප ශක්තිය කියලා කියනවා නේ. තාපය කියලා කියන්නේ ඇත්තට මොකද්ද එතකොට? ශක්තියක්. හරිද? අපි එලිමහනේ අවුවට ගියාම අවුවට ගිහිලා අපි ටික වෙලාවක් ඉන්නකොට අපිට ඉන්න බෑනේ. ඇඟ රත් වෙනවා. රත් වෙනවා නේ. ඒ කියන්නේ රස්නයක් දැනෙනවා. එතකොට අපිට උදෑසනක වගේ එළියට ආවම එහෙම අපිට සීතලක් දැනෙන්නේ. සීතලක්. රෑ වෙන්න සීතල වැඩි වෙනවා නේද? රෑ වෙන්න සීතල වැඩි. එතකොට උදෑසන තමයි අපිට ගොඩක්ම සීතල දැනෙන්නේ. එතකොට මොකක්ද ඇත්තටම මේ තාපය නේ උණුසුම එහෙම නැත්නම් රස්නය. ඒකේ අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මොකද්ද? සිසිලස නේ. සිසිලස කියලා කියනවා. සීතල කියලා කියනවා නේද? සිසිලස. සීතල. හරි. එතකොට අපි උෂ්ණත්වය කියලා කියන්නේ මොකද්ද? මේ උණුසුම නේ. අපි තාපජ ශක්තිය තියෙන තැන මොකක්ද තියෙන්නේ? උණුසුමක් තියෙනවා. උණුසුම තියෙනවා. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත මොකද්ද? සිසිලස. එතකොට අපි උෂ්ණත්වය කියලා කියන්නේ මොකද්ද? මේ උණුසුම හා සිසිලස පිළිබඳ මිනුම නේ. ඒක අපි මනින්නේ කොහොමද? උණුසුම හා සිසිල පිළිබඳ මිනුමට තමයි අපි කියන්නේ උෂ්ණත්වය නේ. උෂ්ණත්වය කියන්නේ මොකද්ද? උණුසුම හා සිසිලස පිළිබඳ මිනුම. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? උෂ්ණත්වය. සර් මම හරි යන්න දුන්නාට මම ආවේ. මොකද පුතා? මොනවද දුන්නේ? නෝට් එකක් දුන්නේ නැහැ. මම හරි ලියන්න දුන්නාද? නෑ. තාම මොනවද දුන්නේ නැහැ. හරිද? එතකොට අපි උෂ්ණත්වය කොහොමද හරියට අර්ථ දක්වන්නේ? උෂ්ණත්වය අර්ථ දක්වන්නේ මොකක්ද කොහොමද? උණුසුම හා සිසිලස පිළිබඳ මිනුම තමයි අපි කියන්නේ උෂ්ණත්වය කියලා. හරි. එතකොට අපේ ලෝකෙට තාපය ලබා දෙන ප්‍රධාන ප්‍රභවය මොකද්ද? අපේ ලෝකෙට තාපය ලබා දෙන ප්‍රධාන ප්‍රභවය තමයි සූර්යයා නේ. එතකොට දහවල් කාලයේදී පොළව රත් වෙනවා නේ. සූර්යාගේ සිට ලැබෙන තාපය නිසා නේ. ආලෝකයත් එක්ක තාප ශක්තියත් එනවා නේ. සූර්යාගෙන් අපිට ශක්තිය ආකාර දෙකක් ලැබෙනවා. එකක් තමයි තාප ශක්තිය, අනිත් එක තමයි ආලෝක ශක්තිය නේ. ওই දෙකම අපිට ලැබෙන සූර්යාගෙන්. එතකොට දහවල් කාලයේදී සූර්ය තාපය නිසා පොළව රත් වෙනවා නේ. පොළව රත් වෙනකොට මොකද වෙන්නේ? ඒ අවට තියෙන දැන් අපි ඉගෙන ගත්තානේ වායුගෝලීය පාඩමේදී නේ. එතකොට පොළව රත් වීම නිසා වායුගෝලය නේ. පහළම ස්තරේ මොකද්ද? පරිවර්තී ගෝලය නේ. එතකොට පරිවර්තී ගෝලයේ තියෙන වාතය මොකද වෙන්නේ? රත් වෙනවා. පොළවෙන් තාපය ලබා ගන්නවා. ලබාගෙන එයා රත් වෙනවා. හරි. එතකොට දහවල් කාලයේදී පොළව හා වායුගෝලය රත් වෙනවා. ඒකයි අපිට දහවල් කාලයේදී උණුසුමක් දැනෙන්නේ. එතකොට රාත්‍රී කාලයේදී ඒක ආයේ සිසිල් වෙනවා නේ. පොළව හා වායුගෝලය ආයේ සිසිල් වෙනවා. ඒකයි අපිට සිසිලසක් දැනෙන්නේ. එතකොට පුතාලා දැන් මේක කොතේ දුරට මේක රත් වෙනවද? කොච්චරක් මේක රත් වෙලාද තියෙන්නේ? කොච්චරක් සිසිල් වෙනවද?
කියන එක හොයන්නේ කොහොමද නේද? අපි මෙයා මනින්න ඕන උෂ්ණත්වය නේ. කොච්චරක් රත් වෙලා තියෙනවද? අහන්නේ මොකද්ද එයාගේ උෂ්ණත්වය. හරි? කොච්චරක් සිසිල්ලා තියෙනවද? මොකක් ගැනද අහන්නේ? උෂ්ණත්වය ගැන තමයි අහන්නේ. හරි? එතකොට දැන් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් එහෙම නේද? අද කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31යි. නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15යි. එහෙම නැත්නම් සෙල්සියස් අංශක 20යි. එහෙම කියනවානේ. කාලගුණ දෙපාර්තමේන්තුවෙන් එහෙම උෂ්ණත්වය නිකුත් කරනවානේ. උෂ්ණත්වය කීයද කියලා කියනවා. හරි. එතකොට දැන් මේ උෂ්ණත්වය මනින්නේ කොහොමද? උෂ්ණත්වය මනින්නේ කොහොමද? උෂ්ණත්වය කියලා කියන්නේ තාපය නේ. උණුසුම හා සිසිලස පිළිබඳ මිනුම. එතකොට මෙයා මනින්නේ කොහොමද? මෙයා මනින්න අපි භාවිතා කරනවා මොනවද? උෂ්ණත්ව මාන කියලා උපකරණ જાතියක් අපි භාවිතා කරන උෂ්ණත්ව මාන. අපි එතෙන් යන්න කලින් අපි සරලව මෙහෙම හිතුවොත් එහෙම. අපි අපි දැන් ජල භාජන දෙකක් ගත්ත කියන්නකො. එක ජල භාජනයක තියෙනවා උණුසුම් ජලය. නේ? මේ ජල භාජනයේ තියෙනවා උණුසුම් ජලය. මේකේ උණුසුම් ජලය තියෙනවා. මේකේ සිසිල් ජලය තියෙනවා. හරිද? එතකොට දැන් ඔයාලා දන්නවනේ දැනටවත් දැන් මේක උණුසුම් ජලය. මේකේ මොනවද තියෙන්නේ? උණුසුම් ජලය. මේකේ තියෙන්නේ ඇල් ජලය නේ. ඇල් ජලයට තමයි අපි කියන්නේ සිසිල් ජලය. ඇල් ජලය. හරි? එතකොට දැන් ඔයාලා දැන් මේ භාජන දෙකට අත දැම්මොත් එහෙමද? අපි හිතමු මේක මදක් උණුසුම් ජලය නේ. අර නටන උෂ්ණත්වයේ වතුරනේ. එහෙම දැම්මොත් එහෙම අත පිච්චිලා යනවා. මදක් උණුසුම් ජලය මේකේ. හරි? අපි ඒක එහෙම දාමුකෝ මදක් උණුසුම් ජලය. මදක් උණුසුම් ජලය. right. මේකට අපි හරි මේකට අපි අත දැම්මොත් එහෙම අපිට දැනෙනවා මොකක්ද දැනෙන්නේ? උණුසුමක් දැනෙනවානේ. රස්නයක් දැනෙනවා. ඒ රස්නයක් දැනෙනවා. ඒ කොහොමද දැනෙන්නේ? මේ උණුසුම් ජලයේ තිබුණු තාපය අපේ අතට ගමන් කරනවානේ. අපි අත අඳිමුකෝ මේ පැත්තෙන්. නේද? අපි මෙහෙම අතක් දානවානේ. right කී දෙකයි 3 4 5 ඇඟිලි පහ තියෙනවා නේද? right. එතකොට මේ උණු ජලයේ තියෙන තාපය නේ මේ උණු ජලය මොනවද තියෙන්නේ? මේකේ තියෙන තාපය තියෙනවා. උෂ්ණත්වයක් තියෙනවා නේ. තාපය තියෙනවා. මේකේ තියෙන තාපය අතට ගමන් කරනවා. right. මේ තියෙන තාපය අතට ගමන් කරනවා. ඒ අතට ගමන් කිරීම නිසා තමයි අපිට රස්නයක් දැනෙන්නේ. හරි? අපි දැන් ඇල් ජලයට අත දැම්ම කියලා හිතන්නකෝ. ඇල් ජලයට අත දැම්මම නේ right. ඇල් ජලයට අත දැම්මම මොකද වෙන්නේ? ඇල් ජලය ඇවිල්ලා සීතලයිනේ. නේ? ඇල් ජලය සීතලයි. උණු ජලය රස්නේ. right. එතකොට අපේ අත රස්නේනේ. අපේ ඇඟේ තියෙන උෂ්ණත්වයක්. අපි කියන දේහ උෂ්ණත්වයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන දේහ උෂ්ණත්වය අපි එතෙන් යනවා සෙල්සියස් අංශක 37ක් කියලා කියනවා නේ. එතකොට අපේ ඇඟ රස්නේ. ඒතර අපේ අතෙන් තාපය යනවා නේ. අපේ ඇඟේ තියෙන තාපය තමයි මේ වතුරට යන්නේ. හරි? ඒකෙන්ද තමයි අපිට දැනෙන්නේ සිසිලසක් නේ. මෙතෙන්ද අපිට උණුසුමක් දැනෙනවා. මෙතෙන්ද අපිට සිසිලසක් දැනෙනවා.
උණුසුම් ජලයේ තිබුණු තාපය අපේ අතට එනවා. මොකද අපේ අත එතකොට මෙයත් එක්ක නේ උණුසුම් ජලයත් එක්ක සංසන්දනය කරනකොට අපේ අතේ තියෙන උෂ්ණත්වය අඩුයි. අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය අඩුයි. මද උණුසුම් ජලයත් එක්ක අපි සංසන්දනය කරනකොට. ඒකින්ද මොකද වෙන්නේ? වැඩි තැනේ සිට අඩු තැනට තමයි තාපය ගමන් කරන්නේ. හරි? ඒතකොට ජලයේ උෂ්ණත්වය වැඩි, අපේ අතේ උෂ්ණත්වය අඩුයි. ඒකින්ද වැඩි තැනේ සිට අඩු තැනට තමයි ජලය මේ තාපය ගමන් කරන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි මෙතන වෙන්නේ. සිසිල් ජලයේ තියෙන ඒකේ උෂ්ණත්වය අඩුයි, අතේ උෂ්ණත්වය වැඩි, අතෙන් උෂ්ණත්වය යනවා අතෙන් නේ. ඒතකොට වැඩි තැනේ සිට අඩු තැනට තාපය ගමන් කරනවා. එතකොට තාපය ගමන් කරනකොට තමයි නේ අපේ ඇඟේ තියෙන තාපය එළියට යනකොට තමයි අපිට සිසිලසක් දැනෙන්නේ. හරි? අපේ ඇඟට තාපය ලැබෙනකොට තමයි අපිට රස්නයක් දැනෙන්නේ නේ. උණුසුමක් දැනෙන්නේ පිටින් තාපය අපේ ඇඟට ලැබෙනකොට. තමයි අපිට උණුසුමක් දැනෙන්නේ. හරි? දැන් ඒකනේ දැන් අපේ ඇඟේම තියනවානේ දැන් ඔයාලා ක්‍රීඩා කරනකොට එහෙම නේ දුවලා පැනලා සෙල්ලම් කරනකොට එහෙම ඇඟේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඇඟේ උෂ්ණත්වය වැඩි වෙන්නේ මොකද? ඉරේලියෙන් තාපය ලැබිච්ච හින්දා නෙවෙයි නේ. ඇඟේ ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවන් නිසානේ අපි ඒතර ශෝෂණ වේගය වැඩි වෙනවා. අපි වැඩි නේ ක්‍රීඩා කරනකොට එහෙම අපි වැඩියෙන් කාර්ය කරන්න එපා. අපි වැඩියෙන් ශක්තිය යොදවන්න ඕන. ඒතර ශක්තිය දෙන්නේ කවුද? ශෝෂණ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා ඇඟ ඇතුලේ නේ. ශෝෂණ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙනවා. එතකොට ඇඟ ඇතුලේ උණුසුම ඉහළ යනවා ඒකෙන් හින්දා. ඇඟ ඇතුලේ උණුසුම ඉහළ යනවා. ඒ උණුසුම කොහොමද පිට කරන්නේ? අපිට දානවා දහඩිය. නේ? අපේ ඇඟට දානවා දහඩිය. එතකොට මොකද වෙන්නේ? දහඩිය වල තියෙන්නේ මොනවද වැඩිපුරම තියෙන්නේ? වතුර තියෙන්නේ. දහඩිය වල වැඩිපුරම තියෙන වතුර. එතකොට වතුර ටික වාෂ්ප වෙලා යන්න ඕනේ එළියට. හරි? ඒ වතුර වාෂ්ප වෙලා එළියට යන්න අවශ්‍ය උෂ්ණත්වය ගන්න අපේ සමමතු පිටින්. නේ? එතකොට සමමතු නේ අපේ සමේ තියෙන උෂ්ණත්වය වැඩි, සමමතු පිට වතුර තියෙනවා දහඩිය. එතකොට වතුරේ උෂ්ණත් කියන්නේ වතුර රත් වෙලා වතුර එළියට යනවා වාෂ්ප වෙලා යනවා නේ. එතකොට අපේ ඇඟෙන් තාපය එළියට යනවා. එතකොට අපිට සිසිලසක් දැනෙනවා. ඇඟෙන් තාපය එළියට යනවා. එතකොට අපිට සිසිලසක් දැනෙනවා. right? හොඳයි. එතකොට මෙතෙන්දී අපි ඉගෙන ගන්න ඕන දේ මොකද දන්නවද? යම් කිසි වස්තුවක තාපය වැඩි නම් තාපය වැඩි තැනේ සිට අඩු තැනට තමයි ගමන් කරන්නේ. right? තාපය වැඩි තැනේ සිට අඩු තැනට තමයි ගමන් කරන්නේ. අන්න ඒක මතක තියාගන්න. right? එතකොට දැන් අපි දැන් ගෙදර නේද? අපි දැන් රෙදි මදිනවානේ. රෙදි මදිනකොට අපි ස්ට්‍රීක් එක රත් කරනවා. නේ? ස්ට්‍රීක් එක දැන් රත් වෙනවා. හරි? එතකොට විදුලි බලය මගින් එයාව රත් කරනවා නේ ඇතුලේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දැන් රෙදි මදිනකොට නේද? ඒ රෙද්දට තාපය යනවා ස්ට්‍රීක් එකේ මගින්. නේ? එතකොට ස්ට්‍රීක් එකේ අපි නේ අරෙන් කරන්ට් එකෙන් නැත්තම් ස්ට්‍රීක් එකේ ටක් ගාලා නිවෙනවා. ඇයි? එයාගේ තියෙන තාපය රෙදි වලට යනවා නේ. රෙදි වලට යනවා අවට පරිසරයට නිකුත් වෙනවා. හරි ඒකින්ද එයාගේ උෂ්ණත්වය එන්න අඩු වෙනවා. right? හරි. ඊට අමතරව දෙයක් තියෙනවා. අපි දැන් උෂ්ණත්ව මානයක් හදා ගන්නවානේ. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලා මේකේ නෝට් එකක් ලියාගෙන ඉමු. හරි. ඊට පස්සේ යන් එතෙන්. right. ලියාගන්න මාතෘකාව තාපය හා උෂ්ණත්වය. තාපය හා උෂ්ණත්වය. ඒ යටතේ උපමාතෘකාව උෂ්ණත්වයේ මැනීම. උෂ්ණත්වයේ මැනීම. right? ලියන්න
මේක කොටු කරගන්න ඊට පස්සේ මේක ලියලා ඉවරලා කොටු කරගන්න ලියන්න යම් වස්තුවක කියන්නේ යම් වස්තුවක තාපය වරහන් ඇතුලේ රස්නය යම් වස්තුවක තාපය වරහන් ඇතුලේ රස්නය හා සිසිලස යම් වස්තුවක තාපය හා සිසිලස පිළිබඳ මිනුම උෂ්ණත්වය ලෙස හඳුන්වයි. යම් වස්තුවක තාපය හා සිසිලස පිළිබඳ මිනුම උෂ්ණත්වය ලෙස හඳුන්වයි. ඒක කොටු කරගන්න රතු පාටින් හරි නැත්නම් highlight කරගන්න. ඒක තමයි උෂ්ණත්වය කියන්නේ මොකක්ද කිව්වොත් අපි ඔක තමයි ලියන්නේ. හරි ඊළඟ ලකුණ අප පෘථුවියට තාප ශක්තිය ලබා දෙන අප පෘථුවියට තාප ශක්තිය ලබා දෙන ස්වභාවික ප්‍රභවය වනුයේ සූර්යයයි. ස්වභාවික ප්‍රභවය වනුයේ සූර්යයයි. ඊළඟට ලකුණ දිවා කාලයේ පොළව රත්වන අතර රාත්‍රී කාලයේදී පොළව සිසිල් වේ. එවිට දිවා කාලයේදී උෂ්ණත්වය ඉහළ යන අතර රාත්‍රී කාලයේදී උෂ්ණත්වය පහළ යයි.
එවිට දිවා කාලයේදී උෂ්ණත්වය ඉහළ යන අතර රාත්‍රී කාලයේදී උෂ්ණත්වය පහළ යයි. ඊළඟට ලකුණ උණු ජලය තුලට අප අත දැමූ විට මදක් උණු ජලය තුලට අප අත දැමූ විට මදක් උණු ජලය තුලට අප අත දැමූ විට අපගේ අතට උණුසුමක් දැනේ. අපගේ අතට උණුසුමක් දැනේ. එමෙන්ම සිසිල් ජලය තුලට අත දැමූ විට එමෙන්ම සිසිල් ජලය තුලට අත දැමූ විට එමෙන්ම සිසිල් ජලය තුලට අත දැමූ විට අපට සිසිලසක් දැනේ. නේ? අතට සිසිලසක් දැනේ. අතට සිසිලසක් දැනේ. ඊළඟ කරුණ උණු ජලයේ ඇති තාපය අපගේ අතට ගමන් කරයි. උණු ජලයේ ඇති තාපය අපගේ අතට ගමන් කරයි. එවිට උණුසුමක් දැනේ. ඒකටම ලියා ගන්න සිසිල් ජලයේ ඇති තාපය ඒකටම ලියා ගන්න අපගේ අතේ ඇති තාපය සිසිල් ජලය තුලට ගමන් කරයි. අපගේ අතේ ඇති තාපය සිසිල් ජලය තුලට ගමන් කරයි. එවිට අපට සිසිලසක් දැනේ. හරිද? එකල මෙන්න මේ රූප දෙක ඇඳ ගන්න. හරි. එතකොට මෙතෙන්දි මොකද වෙන්නේ? තාපය අතට ගමන් කරයි. නේ? මෙහෙම තාපය අතට ගමන් කරනවා. මේකේ මොකද වෙන්නේ? අතෙන් තාපේ ජලයට ගමන් කරයි නේ. අතෙන් තාපය ජලයට ගමන් කරයි.
ඉවරද ඇඳලා? නෑ සර්. නෑ සර්. ඔව් නෑ. කවින්ද ඉවරයි. මකන්න දෙනා. එපා සර්. අර ජෙනරල් ලොක් නෑනේ. මොකද දැන් වෙලා තියෙන්නේ? ඉමේජ් හරියද? හරි සර්. ලියා ගන්න සර්. පොඩ ඉන්න. ඔව්. ඔව්. එතකොට මෙන්න මේ කාරණා දෙක මතක තියාගන්න ඕනේ. එකක් තමයි රත් වූ වස්තුවක් සතු තාපය පිටතට ගමන් කරනවා. right? එතකොට තාපය වැඩි තැනක සිට අඩු තැනකට තමයි තාපය ගමන් කරන්නේ. හරි? ඒක හැමතිස්සෙම එහෙම තමයි. වැඩි තැනේ සිට අඩු තැනට තමයි තාපය ගමන් කරන්නේ. ඒකම අනිත් පැත්තෙන් සිසිල් වූ වස්තුවක් වෙතට තාපය පිටතෙන් ගමන් කරන්නේ. එතකොට සිසිල් වෙනවා කියලා කියන්නේ අපි සිසිල් කියලා කියන්නේ ඒ අවට පරිසරයත් එක්ක අවට පරිසරයට සාපේක්ෂව එයා සීතලයි නේ. හරි? අපි මේ ඉන්න පරිසරයේ උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් අංශක 27ක් 30ක් වගේ වෙනවානේ. ඒතර මේ පරිසරයට සාපේක්ෂව යමක් සිසිල් කියලා කියන්නේ මේ පරිසරයට වඩා උෂ්ණත්වය යාගේ අඩුයි. නේ? අයිස් ගන්න පුළුවන්. ඊට පස්සේ ඇල් ජලය අපිට ගන්න පුළුවන් නේද? එතකොට අන්න ඒ වෙතට සිසිල් වූ වස්තුවක් වෙතට තාපය පිටින් තමයි ගමන් කරන්නේ. හරි කියන්නේ එතනත් එමය. පිටත පරිසරය තමයි තාපය වැඩි. ඒතකොට වැඩි තැනින් ඉඳලා අඩු තැනට මෙතනින් තාපය ගමන් කරනවා. මේ දෙක ඇඳලා කොටු කරගන්න. ලියාගත්තා සර්. යාගත්තද? තමන රයිට්.
පැහැදිලිව පේනද බෝඩ් එක? කවිදු පේනද පැහැදිලි බෝඩ් එක? ඔව් සර් පේනවා. පැහැදිලි සර්. right. මකන්නද? මකන්න සර්. කන්න සර්. මේ මොකද්ද? මම මේ යන්නේ විදුලි ස්ට්‍රීක් එකක් නේ. එතකොට මෙයාගෙන් තාපය පිටතට යනවා. හරි? එතකොට මෙයාගෙන් තාපය පිටතට යනවා. මේ යට පෘෂ්ඨයේ උෂ්ණත්වය වැඩිම තියෙන්නේ. හරි? විදුලි ස්ට්‍රීක් එකක්. හරි? ඊට පස්සේ අපි බීකරයක් තුලට වතුර දැම්මොත් එහෙම. එම් බීකරයක් තියෙනවා. හරි? එතකොට මේ බීකරේ අපි ජලය පුරවලා තියෙනවා. මේකේ තියෙනවා අයිස් කැට. මේ අයිස් කැට උඩ පාවෙනවනේ නේද? සර් විදුලි ස්ත්‍රීක එන්න කලින් මේ අයන් කරන වැඩේ කරගත්තේ කේතලෙල් නේ සර් මිනිස්සු. ඔව් ඔව්. කොල්කටු ස්ට්‍රීක් එකේ. right? දැන් මේ අයිස් කැට තියෙනවා. එතකොට දැන් මේම වතුරට අපි අයිස් කැට දැම්මොත් එහෙමනේ. දැන් මේක අයිස් කැට. මේක ජලය. right? ඔව්. මෙතෙන්දි බලන්න එතකොට නේ. දැන් මේක උදාහරණයක්. විදුලි ස්ට්‍රීක් එක. විදුලි ස්ට්‍රීක් එක හරි එහෙම නැත්නම් අපි නේද? ටිකක් අතීතයේදී අපි යොදාගත්ත මිනිස්සු පොල්කටු ස්ට්‍රීක් එක. මේ පොල්කටු ගිනි තියලා පොල්කටු අඟුරු වලින් තමයි එයා තාපය ලබා ගත්තේ. පොල්කටු අඟුරු වලින් පිටත් වෙන තාපය තමයි ගත්තේ නේ. ඒතර මෙතෙන්දිත් එමෙ ඒතර මෙයා තාපයේ පිටතට පැමිණෙන හින්දා තමයි රෙද්ද අපිට මදින්න පුළුවන් නේ. අපේ ඇඳුම් මදින්න පුළුවන් ඒකේ හින්දා. ඒ තාපයත් එක්ක ඇඳුමේ තියෙන අර නැමිණු තැන්, හැකිලුණු තැන් උණුසුමත් එක්ක ඒව දිගෑරෙනවා. හරි උණුසුමත් එක්ක දිගෑරෙනවා. හරි. එතකොට මෙතන දැන් අපි වතුරට අයිස් කැට දැම්මොත් එහෙම අයිස් කැට දිය වෙන්නේ ඇයි? අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි නේ. 0 හෝ ඊට වඩා අඩු. 0යි. 0 දී අයිස් වෙන්නේ ජලය නේ. ඒතර 0 තමයි අයිස් ජලය බවට පත් වෙන්නේ. එතකොට 0 හෝ ඊට වඩා අඩු ඍණ උෂ්ණත්වය. එතකොට එයා අපි මේ සාමාන්‍ය උෂ්ණත්වය පවතින ජලයට දැම්මොත් එහෙම නේ. කියන්නේ කාමර උෂ්ණත්වයේ පවතින ජලය. හරි නැත්නම් අයිස් වලට වඩා එතකොට ජලයේ උෂ්ණත්වය වැඩිනේ කොහොමත් අයිස් එකට වඩා. එමනම් සෙල්සියස් අංශක 0 තියෙන ජලය වෙන්න ඕන. හරි? හරි. එතකොට මෙයා අයිස් කැට දිය වෙන්නේ මොකද? මේ ජලයේ තියෙන උෂ්ණත්වය ලබා ගන්න මෙයා. හරි? ජලයෙන් උෂ්ණත්වය නේ ජලයෙන් තාපය. ජලයේ තුල තියෙන තාපය තමයි ලබා ගන්න. හරි? මේ ජලයේ තුල තියෙන තාපය තමයි මේ අයිස් කැට ලබා ගන්න එයා දිය වෙන්න. ඒ වගේම මේ පරිසරයෙන් බාහිර පරිසරයෙන් තාපය ලබා ගන්නවා. ජලය තුලිනුත් ලබා ගන්නවා බාහිර පරිසරයෙන් මගිනුත් අයිස් කැට ලබා ගන්නවා තාපය. එතකොට දැන් මේ ජලයේ සිසිල් බවට පත් වෙනවා නේ. ජලයේ සිසිල් වෙනකොට දැන් මෙයා එතකොට මේ පරිසරයට වඩා මෙයා සිසිල්නේ. බාහිර පරිසරයට වඩා මෙයා සිසිල්. එතකොට එයාට අවශ්‍ය තාපය මොකද කරන්නේ? එයා ගන්නවා පිටින්. බාහිර පරිසරයෙන් ලබා ගන්නවා. හරි? ඒකල අන්තිමටම ටික වෙලාවක් යනකොට මේ ඔක්කොම අයිස් කැට දිය වෙලා යනවා. දිය වීමට අවශ්‍ය තාපය ලබා ගත්තේ බාහිර පරිසරයෙන්. කියන්නේ පිටතින් තමයි අයිස් තුලට තාපය ගමන් කළේ. right? මෙන්න මේ රූප දෙකත් අඳ ගන්න.
पर මේල තාපය නේ තාපය පිට කරයි තාපය පිට කරයි මේක මෙතෙන්දි වෙන්නේ අයිස් තාපය අවශෝෂණය කරයි නේ අයිස් කැට තාපය අවශෝෂණය කරයි ඇන්දස මේ ටිකත් ලියන්න මම ලියන කරුණු ටිකක් එතකොට මෙතෙන්දි විදුලි ස්ත්‍රීකය තාපය පිට කරනවා මෙතෙන්දි අයිස් කැට තාපය අවශෝෂණය කරනවා ඔව් දැන් එතකොට මෙතෙන්දි නේ අපිට දැන් මේ උණුසුම හා සිසිලස කියන එක දැන් අපි දැන් හොඳටම දන්නවා. එතකොට දැන් තාපය කොහොමද ගමන් කරන්නේ කියන එකත් දැන් අපි ඉගෙන ගත්තා. තාපය වැඩි තැනක සිට අඩු තැනට තමයි ගමන් කරන්නේ. දැන් ඒකත් ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ දැන් මේක මනින්නේ කොහොමද? උෂ්ණත්වය. නේ උණුසුම හා සිසිලස මනින්න. මනින්න දැන් අතින් බෑ නේ. සමහරව ඇවිල්ලා අත තියලා බලනවා. රස්නයක් නම් දැනෙනවා තමයි. උණුසුමක් දැනෙනවා. හැබැයි ඒක කොච්චරද කියන එක අපිට කියන්න බෑනේ. ඒ උණුසුම කොච්චරද කියන එක කියන්න බෑ නේ. දැන් සමහරක් අම්මලා නේද? අම්මලා එහෙම දැන් ගෙදර ඉන්න බබාට උණ හැදිලා තියෙනවා නම්. හරි සමහරක් වෙලට ඇඟ රස්නයක් පොඩි රස්නයක් තියෙනවා. අම්මා දැන් නාලා ඇවිල්ලා නේ. දැන් අම්මා නාලා එනකොට අම්මගේ ඇඟේ දැන් සිසිල්ලලයි තියෙන්නේ. ඒ ආපු ගමන් මෙයා නලලට අත තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම රස්නයක් දැනෙනවම තමයි. හරි. එයාගේ අත සිසිල්නේ. ඒකට අරයාගෙන් තාපය මෙයාට ලැබෙනවා. තාපය මෙයාට ලැබෙනකොට අතට දැනෙන උණුසුමක්. හරි. අත සිසිල් ලෙස තියෙන ඉඳ තමයි එයාට උණුසුම දැනෙන්නේ. හැබැයි ඒ දැනෙන උණුසුම අර බබාට උණයි කියලා කියන්න බෑ. නේ? බබාට උණ හැදුණා කියලා කියන්න බෑ ඒකෙන්. හරි. අපි වුණත් එහෙමනේ දැන් එළියේ ඉඳලා නේ ගෙට ආපු ගම අපිට සිසිලසක් දැනෙනවා. හරි. right. එතකොට ඒ කියන්නේ අපිට ස්පර්ශය මගින් මේක අපිට මනින්න බෑ. උණුසුම සිසිලස. අපි ඒ සඳහා අපි විශේෂයෙන් හදා ගන්න ඕන උපකරණ උෂ්ණත්ව මාන. උෂ්ණත්ව මාන. right? ඒතර උෂ්ණත්ව මානයක් හදා ගන්න ඕන. එතකොට පුතාලා මෙහෙම දෙයක් තියෙනවා. right? වතුරේ තියෙන එක ලක්ෂණයක්. ද්‍රවයක ලක්ෂණයක් තියෙනවා. මෙන්න මෙහෙම හිතන්නකෝ. අපි ගන්නවා බීකර දෙකක් ගන්නවා. බීකර දෙකක් ගන්නවා. එකක තියෙන උණුසුම් ජලය අනෙත් එකේ තියෙන සිසිල් ජලය. හරි? මේකට අපි ගන්නවා වීදුරු කුප්පියක්. හරිද? වීදුරු කුප්පියේ තියෙනවා මෙතන රබර් රැබයක් තියෙනවා. රබර් රැබයක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ මෙහෙම වීදුරු බටයක් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා මේ. වීදුරු බටයක් සම්බන්ධ කරලා තියෙනවා. right? හරිද? එතකොට මේ තුල තියෙන උණුසුම් ජලය. මේ බීකරේ තියෙන උණුසුම් ජලය. අපි මේකට දානවා මේ කුප්පිය තුලට අපි මෙයා ගිල්ලන්ට කලින්ම දානවා වර්ණ ගන්නපු ජලය. සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින ජලය නේ. හත්ත්‍ය ජලය නෙවෙයි. කාමර උෂ්ණත්වයේ පවතින ජලය. කාමර උෂ්ණත්වය කියලා කියන්නේ මොකද්ද? කාමර උෂ්ණත්වය කියලා කියන්නේ මේ දැනට පවතින පරිසරයේ උෂ්ණත්වය. අපි ඒක කෙටියෙන් කියනවා කාමර උෂ්ණත්වය. දැනට පවතින පරිසරයේ උෂ්ණත්වය. දැන් හිතන්නකෝ දැන් මම දැන් මේ ඉන්න වෙලාව දැන් 11:44යි. මේ වෙලාවේදී පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යි නම් කාමර උෂ්ණත්වය 27යි. හරි?
එතකොට දැන් නුවරඑළිය පැත්ත එක්කෙනෙක් හිතා ගන්නකො. නුවරඑළිය දැන් ඔක්කොම වෙනස්ලා තියෙන ඇත්තටම රයිට්. දැන් නුවරඑළියේ පැත්ත එක්කෙනෙක්ගේ දැන් ඒ පරිසර උෂ්ණත්වය අපි දුමු සෙල්සියස් අංශක 20යි කියලා. එතකොට එයාගේ කාමර උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 20යි. රයිට් හරි. එතකොට දැන් මේකෙදි ඒ සාමාන්‍ය ජලය වර්ණ ගන්නපු ජලය දැන් මම මේ උණු ජලය රතු පාටින් ලකුණු කරපු ඉඳ මම මේකට නිල් පාටින් වර්ණ ගන්නපු ජලය මම මේකේ මේ කුප්පිය පුරවලා තියෙනවා රයිට් මේ මුළු කුප්පියම සම්පූර්ණයෙන්ම පුරවලා තමයි මම මේ වීදුරු බටේ මේකට දාන්නේ හරිද දාලා එතකොට මේ වීදුරු බටේ යම් කිසි ජල ප්‍රමාණයක් දැන් රැඳිලා නේ තියෙන්නේ නේද අපි දුමුකෝ මේකේ ජල මට්ටම දැන් මේ මෙන්න මෙතෙන්ටම දැන් පිරීලා තියෙන්නේ රයිට් මේ කිරලැබේ මෙතෙන් යනකම වතුර දැන් පිරීලා තියෙන්නේ හරි මම උන්න වතුර පාර මම මෙහෙම ඇඳා හරි එතකොට මේක මම මේ උණුසුම් ජලයට දාන්න කලින් මම මේ මෙන්න මෙතන මාක් කරගන්නවා නේ මාක් කරගන්නවා කියලා කියන අපිට හිතන්න පුළුවන් මේ කීරල ඇබේ සෝරි මේ රබර් ඇබේ මේ මට්ටම නේ ඉහළ මට්ටම මෙන්න මෙතන මේක තමයි කලින් තිබුණු තැන හරි ඊට පස්සේ මම මේක හත් වෙච්ච වතුරට මම මේක ගිල්ලනකොට ගිල්ලලා ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ මේ තියෙන වතුර කඳ ඉහළට ගමන් කරනවා මේ තියෙන වතුර කඳ මේ වීදුරු බටේ දිගේ ඉහළට ගමන් කරනවා right මෙන්න මේම ඉහළට ගමන් කරනවා වතුර කඳ මේ වීදුරු බටේ දිගේ ඉහළට ගමන් කරනවා හරි ඊට පස්සේ මම මේ ඇටවුම මම මෙහා පැත්තකින් තියනවා right මේක දැන් උඩට ගිහිල්ලා තියෙන්නේ මම මේක ටක් ගාලා මෙහා පැත්තකින් තියෙනවා දැන් මේකේ තියෙන ඇල් ජලය තිබ්බකම මොකද වෙන්නේ මේ ජල කඳ පහළට එනවා මේ ජල කඳ පහළට ඇවිල්ලා දැන් එයා මුල් තත්ත්වේ නේ දැන් මෙයා මුල් තත්ත්වේ තිබුණු තැන තමයි මේ තියෙන්නේ ටික වෙලාවක් යනකොට දැන් මේ තියෙන ඇල් ජලය මෙයා පහළට ඇවිල්ලා නේ ඇල් ජලය කියලා කියන්නේ ගොඩක් අපි තුමු සිසිල් ජලය කියලා සිසිල් ජලය right සිසිල් ජලය මෙයා උඩ තිබ්බ එක පහළට ඇවිල්ලා සාමාන්‍යයෙන් මෙතනින් තමයි නවතින්න ඕන සාමාන්‍ය තියෙන වතුරේ උෂ්ණත්වය අනුව හැබැයි මෙයා තව ටිකක් පහළටත් ගමන් කරනවා හරි තව ටිකක් පහළටත් ගමන් කරනවා හරිද ඒ කියන්නේ මොකද්ද රතු ද්‍රවයක් එයාගේ පරිමාව වැඩි වෙනවා හරි මේ ද්‍රවයක් රත් වෙනකොට එයාගේ පරිමාව වැඩි වෙනවා හරි ද්‍රවයක් සිසිල් වෙනකොට එයාගේ පරිමාව සංකෝචන වෙනවා පරිමාව අඩු වෙනවා හරි අපි මෙතෙන්දි අපි කියන්නේ යම් කිසි වස්තුවක ස්කන්ධය වෙනස් නොවි හරි ස්කන්ධය වෙනස් නොවි එයාගේ පරිමාව වැඩි කර ගන්නවාට අපි කියන වචනයක් ප්‍රසාරණය මොකද්ද කියන්නේ ප්‍රසාරණය හරි ප්‍රසාරණය කියලා ඇහුවොත් එහෙම යම් කිසි වස්තුවක පරිමාව වැඩි වීම කියලා අපිට කියන්න බෑ ඒක නෙවෙයි හරි උත්තරේ තමයි යම් කිසි වස්තුවක ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩි වීම අපි හඳුන්වනවා ප්‍රසාරණය දික් වෙනවානේ පරිමාව වැඩි වෙනවා එතකොට මෙයාගේ උණුසුම් හින්දා දැන් මේ ජලයේ උණුසුම් මේ කුප්පියේ තිබුණේ සාමාන්‍ය වතුර සාමාන්‍ය උෂ්ණත්වයේ වතුර තියෙන්නේ ඊට පස්සේ මේ උණුසුම් ජලය මගින් මෙයා රත් වෙනවා
නේ තාපය මෙතන ඉඳලා උණුසුම් ජලයේ ඉඳලා තාපය ගමන් කරනවා මේ ඇල් ජලයට නේ වර්ණ ගන්නකො ඇල් ජලයට. ඒකෙන් නම් මොකද වෙන්නේ ටික වෙලාවක් යනකොට මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. හරි? මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනකොට මෙයා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනවා. මෙයාට යන්න දිහාවක් නැහැනේ. ප්‍රසාරණය වෙනවා කියලා කියන්නේ දැන් මෙයාගේ පරිමාව වැඩි කරගන්න. මෙයාට යන්න දිහාවක් නැහැනේ. යන්න තියෙන එකම දිහාව තමයි මේ නලය තුලින් ඉහළට යන එක තමයි තියෙන්නේ. වෙන ඔප්ෂන් එකක් නැහැ. එහෙම නැත්තම් මෙයා පුපුරන්න බලනවා. හරි? බැරි වෙලාවකට මෙතන වහලා තිබුණොත් එහෙම මෙයා පිපිරෙන්න පුළුවන්. හරිද? පිපිරෙන්න පුළුවන්. එතකොට මේකද වෙන්නේ මේ මෙච්චර උස ගියපු එක ටක් ගාලා පහළට බහිනවා. මෙතන ජලයේ සිසිල් වෙලායි තියෙන්නේ. මෙතන සිසිල් ජලය තියෙන්නේ. රයිට්? මෙතන තියෙන මොකද? සිසිල් ජලය. මේ තියෙන්නේ එතකොට තද උණුසුම් ජලය. මේ තියෙන තද උණුසුම් ජලය. එතකොට මේකේ මෙයාගේ උෂ්ණත්වය මෙයාට වඩා වැඩි නේ. මේ තුල තිබුණු ජලයේ උෂ්ණත්වය මේ සිසිල් ජලයේ උෂ්ණත්වයට වැඩි. ඒකින්ද මෙයාගෙන් තාපය මේ එළියට යනවා. ඒකින්ද මෙයා සංකෝචන වීමක් සිද්ධ වෙනවා. ඒක සංකෝචන කියලා කියන්නේ මොකද්ද? යම්කිසි වස්තුවක ස්කන්ධය වෙනස් නොවි එයාගේ පරිමාව අඩු කර ගැනීම නේ. යම්කිසි වස්තුවක ස්කන්ධය වෙනස් නොවි පරිමාව අඩු වෙන එකට අපි කියනවා සංකෝචනය. යම්කිසි වස්තුවක ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩි කරගන්න එකට අපි කියනවා ප්‍රසාරණය. එතකොට ද්‍රවයක් ගත්තොත් එහෙම ද්‍රවයක් රත් වීමේදී ප්‍රසාරණයට ලක් වෙනවා. ද්‍රවයක් සංකෝචන මේ සිසිල් වීමේදී සංකෝචන වෙනවා. එතකොට මේ ජල කඳ ඉහළ යන ප්‍රමාණයයි මේ තුල තිබුණු ජලයේ උෂ්ණත්වය අතර සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? මෙතන උණුසුම් ජලය වැඩි වෙන්න මෙයා ඉහළ යනවා වැඩි. හරි? එතකොට මෙයා සිසිල් වෙනකොට මෙයා පහළ යනවා. ඒ කියන්නේ අපි ඕකට කියන්නේ සමානුපාතිකව. right? මේ ජලයේ උෂ්ණත්වයේ සමානුපාතිකව තමයි මේ ජල කඳ ඉහළ යන්නේ. හරි? ඉහළ යන්නේ. එතකොට මෙන්න මේ සංසිද්ධිය භාවිතා කරගෙන තමයි උෂ්ණත්වමාන නිර්මාණය කරලා තියෙන්නේ පුතාලා. උෂ්ණත්වමාන නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ සංසිද්ධිය භාවිතා කරලා. අපි ඒක එතෙන් යමු. ඊට කලින් බලන්න මෙන්න මේක. ඔක පැහැදිලිව පේනවා මෙන්න මේකෙදි. right මේක බලන්න. ඔය තියෙන්නේ වර්ණ ගන්නපු ජලය. නේ අන්න රබර් රැබයක් තියෙනවා. ඒකට වීදුරු කූරක් ගහලා තියෙනවා. දැන් ඕකේ තියෙන සාමාන්‍ය උෂ්ණත්වය තමයි ඕකේ තුල තියෙන්නේ. කාමර උෂ්ණත්වය. අන්න යා ලකුණු කරගන්නවා නේ. ටිකක් ඉහළ ගිහිල්ලා තියෙනවා ජලය. ජල මට්ටම මදක් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් මෙයා දාන උණුසුම් ජලයට. දැන් බලන්න අරකේ ජල කඳ ඉහළ යන හැටි. නේ අර ජල කඳ ගොඩක් ඉහළට යනවා. එතකොට ගොඩක් වතුර රත් වෙලා තියෙනවා නම් ගොඩක් ඉහළට යනවා. ටිකක් වතුර රත් වෙලා තියෙනවා නම් ටිකක් තමයි යන්නේ. දැන් මෙයා තිබ්බා ඒක සිසිල් ජලය මත තිබ්බනේ. අරක උස්සලා තිබුණා සිසිල් ජලය. දැන් බලන්න එයා සංකෝචනය නේද? ඒ ජල කඳ පහළට ගමන් කරනවා. ජල කඳ පහළට ගමන් කරනවා. පැහැදිලිද? එතෙන්දි මොකද වෙන්නේ? අරක තිබුණු ජලයේ සංකෝචන වීමක් සිද්ධ වෙනවා. තව පහළට ගමන් කරනවා.
දැක්කනේ හරි ඔන්න ඔය සංසිද්ධිය පදනම් කරගෙන තමයි උෂ්ණත්වමාන හදලා තියෙන්නේ හරි අපි ඒක බලමු නේ දැන් සිසිල් ජලයේ තියෙනවා උණුසුම් ජලයේ තියෙනවා නේ සිසිලස සහ උණුසුම ඊට අමතරව අපි උෂ්ණත්වමාන වෛද්‍ය ශාස්ත්‍රයේදී භාවිතා කරන්නේ උණ බලන්න නේ අපි ඉංග්‍රීසි කියන්නේ තර්මෝමීටර් අන්න එතෙන්දිත් ඔයාලට පේනවා මේ පහළ තියෙනවා තර්මෝමීටර් එකක් හරි උෂ්ණත්වමානයක් තියෙනවා ඕකේ රතු පාට බල්බයක් තියෙනවා මේ මෙතන රතු පාටින් තියෙන්නේ හරි එතකොට මේකෙදිත් එහෙමයි මේ රතු පාට බල්බේ තමයි අර ද්‍රවය තියෙන්නේ මේ බල්බ් කියලා තියෙන්නේ ඒ තුල තියෙන්නේ මොනවද රසදිය කියන ලෝහයක් තියෙන්නේ ද්‍රව තත්ත්වයේ පවතින ලෝහයක් තමයි රසදිය එතකොට නේද ලෝහ ඉක්මනටම ප්‍රසාරණය වෙනවා ඉක්මනටම සංකෝචනය වෙනවා හරි අන්න ඒ ගුණය භාවිතා කරගෙන තමයි ඔය තර්මෝමීටර් නැත්නම් උෂ්ණත්වමාන නිපදවලා තියෙන්නේ හරි මෙයා අර ජලයට වඩා මෙයා සංවේදී කුඩා උණුසුමක් වුණත් මෙයා ප්‍රසාරණය වෙනවා කුඩා උණුසුමකදී වුණත් මෙයා ජලයට වඩා ප්‍රසාරණය වෙනවා හරි එතකොට ඉහළ යන ප්‍රමාණය අනුව අපිට මැනගන්න පුළුවන් උෂ්ණත්වය කොහොමද කියලා හරි දැන් මෙතන උන රත් කරනකොට එයා අර යනවා වේගෙන් යනවා හරි අපි ওই මැද තියෙන එකට අපි කියන්නේ කේශික නලය කියලා කියන්නේ කේශික නලය capillary tube ඔව් එතෙන්දි මේ පෙන්වන්නේ ඒ පරිමාණය කොහොමද බෙදලා තියෙන්නේ කියලානේ කොටස් 10කට බෙදලා තියෙනවා ඔය ඉරි කෑලි දෙකක් අතර දුර හරි පැහැදිලි නේද අපි එහෙනම් මේක ලියාගමු නෝට් එකක් දාලා යටින් ලියන තර ලකුණක් දාලා තාපය හෝ සිසිලස පිළිබඳ මිනුම තාපය හෝ සිසිලස පිළිබඳ මිනුම ඕක ඇඳ ගන්නවද? ඔව් ඒක තර ලකුණ දාලා ලියන්න තාපය හෝ සිසිලස පිළිබඳ මිනුම අපට ස්පර්ශය මගින් නිවැරදිව මැනිය නොහැක තාපය හෝ සිසිලස පිළිබඳ මිනුම තාපය හෝ සිසිලස පිළිබඳ මිනුම අපට ස්පර්ශය මගින් නිවැරදිව මැනිය නොහැක නිවැරදිව මැනිය නොහැක එනම් උෂ්ණත්වයේ නිවැරදිව මැනීම සඳහා උෂ්ණත්වමාන භාවිතා කරයි හරි ක්‍රියාකාරකම කියලා ලියන්න ක්‍රියාකාරකම අවශ්‍ය ද්‍රව්‍ය රබර් රැබයක් සහිත වීදුරු කුප්පි දෙකක්
රබර් රැබයක් සහිත වීදුරු කුප්පි දෙකක්. his ballpoint pan butter දෙකක්. his ballpoint pan butter දෙකක්. බීකර දෙකක්. බීකර දෙකක්. ජලය සහ රතු තීන්ත ස්වල්පයක්. ජලය සහ රතු තීන්ත ස්වල්පයක්. හරි. ඔයාලා මෙන්න මේක ඇඳ ගන්න. හරිද පුතා? මෙතෙන්දී ජලකඳ පොඩ්ඩක් උඩට වෙන්න ගන්න. මොකද අපි කේශික නලයක් නේ. උඩ නලයක් දානකොට ජලකඳ පොඩ්ඩක් උඩට ගමන් කරනවා. හරි. එතකොට මේක අපි මුලින් මාක් කරගන්න ඕන මෙතන. මුලින් තිබ්බ තැන. මේ දෙක එකම උස්සට ඇඳ ගන්න මම මේ කොට නැන්දට. එතකොට මේක පෑන් බටේ. तर මෙතන තියෙන්නේ රබර් රැබය. तर මේ ඇයිලා වර්ණ ගැන්වූ ජලය. එතකොට තද උණුසුම් ජලය තුල මෙයා ටික උඩට ගිහිල්ලා තියෙනවා වගේ අඳින්න. මේ බටේ ටික උඩට අඳින්න.
ඇඳලා ඉවරයි නා ඉවරයි කියන්න. ඇඳලා ඉවරයි සර්. මේෂා නෑ සර්. සඳූප සඳූප ඇඳලා ඉවරද? ඔව් සර් ඇඳලා ඉවරයි. පද්මි දුව මොකද මිෂින් උනේ ක්ලාස් එක මැද? සර් සිග්නල් ප්‍රශ්නයක් වුණා. එහෙමද? ඔව්. මෙතෙන්දි මම කිව්වේ අපි මෙතෙන්දි අපි මේ පරීක්ෂණයක් කරන්නේ. තද උණුසුම් ජලය ගත්තා, සිසිල් ජලය ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා වීදුරු කුප්පියක් තියෙනවා. හරි මේ වීදුරු කුප්පිය තුල තියෙන ජලය සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින ජලය. හැබැයි මේ පිටේ තියෙන ජලය තද උෂ්ණත්වයක් පවතින්නේ. හරි. ඊට පස්සේ මේ වගේ වීදුරු කූරක් තියෙනවා. එතකොට මේ වර්ණ ගන්නපු ජලය තියෙන්නේ. අපි මේක මේ ජලය තුල ගිල්ලපුවාම මේ ජල කඳ ඉහළට ගමන් කරනවා. අපි ඒකට කියන ප්‍රසාරණය වෙනවා. ද්‍රවයක් ප්‍රසාරණය වෙනවා. හරි. ඊට පස්සේ මේක අපි සිසිල් ජලයේ තිබ්බම මොකද වෙන්නේ? මේ ප්‍රසාරණ වුණු ජල කඳ සංකෝචනය වෙනවා. කියන්නේ පහළට ගමන් කරනවා. හරි. මේකේ ඔයාලට පන්තියේ මේ රෙකෝඩ් එක බැලුවොත් තේරෙයි විස්තරාත්මක කරපු එක. රයිට්. හරි. හරි ලියන්න එහෙමනම් ක්‍රමය කියලා ලියන්න. ක්‍රමය කියලා ලියන්න. ක්‍රමය කියලා ලියන්න. ඉහත රූපේ පරිදි වර්ණ ගැන්වූ කාමර උෂ්ණත්වයේ ඇති ජලය පිර වූ එක් කුප්පියක් කාමර උෂ්ණත්වයේ ඇති ජලය පිර වූ එක් කුප්පියක් තද උණුසුම් ජලය සහිත භාජනය තුල ගිල්වන්න. ඒකටම ලියන්න. ඒකටම පෑන් බටය තුල ඇති ජල කඳ මොකද්ද සර්? පෑන් බටය තුල ඇති ජල කඳ වෙනස් වන අයුරු පෑන් බටය තුල ඇති ජල කඳේ මට්ටම රයිට් පෑන් බටය තුල ඇති ජල කඳේ මට්ටම වෙනස් වන අයුරු නිරීක්ෂණය කරන්න. පෑන් බටය තුල ඇති ජල කඳේ මට්ටම වෙනස් වන අයුරු නිරීක්ෂණය කරන්න.
හරිද? ඊළඟ කරුණ. ඊළඟ කරුණ. කාමර උෂ්ණත්වයේ ඇති ඊළඟ කරුණ කාමර උෂ්ණත්වයේ ඇති වර්ණ ගැන්වූ අනෙක් කුප්පිය කාමර උෂ්ණත්වයේ ඇති වර්ණ ගැන්වූ අනෙක් කුප්පිය කාමර උෂ්ණත්වයේ ඇති වර්ණ ගැන්වූ අනෙක් කුප්පිය සිසිල් ජලයේ සහිත භාජනය තුල තබන්න සිසිල් ජලයේ සහිත භාජනය තුල තබන්න වීදුරු බටේ තුල ඇති ජල කඳෙහි මට්ටම වීදුරු බටේ තුල ඇති ජල කඳෙහි මට්ටම වීදුරු බටේ තුල ඇති ජල කඳෙහි මට්ටම වෙනස් වන අයුරු නිරීක්ෂණය කරන්න වීදුරු බටේ තුල ඇති ජල කඳෙහි මට්ටම වෙනස් වන අයුරු නිරීක්ෂණය කරන්න නිරීක්ෂණ ඊළඟ කරුණ නිරීක්ෂණ මොකද්ද නිරීක්ෂණය වුනේ නේද තද උණුසුම් ජලයේ සහිත භාජනයේ තිබුණු මේ වීදුරු කුප්පිය තුල තිබුණු පෑන් බටේ තිබුණු ජල කඳ මොකද වෙන්නේ උඩට යනවා නේ ඉහළට ගමන් කරනවා හරි නිරීක්ෂණ ලියන්න එක තද උණුසුම් ජලයේ සහිත භාජනය තුල ගිල්ලූ කුප්පියේ වීදුරු බටේ තුල ඇති ජල කඳ වේගයෙන් ඉහළ යයි. ජල කඳ වේගයෙන් ඉහළ යයි. ඊළඟ නිරීක්ෂණය මොකද උනේ සිසිල් ජලය තුල තිබුණු වීදුරු කුප්පියේ වීදුරු බටේ තිබුණු ජල කඳ මොකද උනේ පහළට ගමන් කරනවා. එයා පහළට ගමන් කරනවා. right? ඔව්. ලියන්න ඊළඟ කරුණ සිසිල් ජලයේ සහිත භාජනයේ තුල
සිසිල් සහිත ජලයේ භාජනය තුල කිල්ලු කුප්පියේ වීදුරු බටේ තුල ඇති ගිල්ලු කුප්පියේ වීදුරු බටේ තුල ඇති ජලකඳ පහළට ගමන් කරයි. ජලකඳ පහළට ගමන් කරයි. ඔව්. ඊට පස්සේ දැන් නිගමනයනේ. මොකද්ද නිගමනය කරන්නේ අපි? අපි මේකෙන් කියන්නේ මොකද්ද? අපි මේකෙන් නිගමනය කරන අන්තිමට මොකද්ද? ජලයනේ. ජලය රත් වීමේදී ප්‍රසාරණයකට ලක් වෙනවානේ. ජලය රත් වීමේදී ප්‍රසාරණය වෙනවා. රයිට්? ලියන්න නිගමනය. ජලය රත් වීමේදී ප්‍රසාරණය වේ. ජලය රත් වීමේදී ප්‍රසාරණය වේ. expansion. right? expansion. ප්‍රසාරණය වේ. ඊළඟ එක ජලය සිසිල් වීමේදී ජලය සංකෝචනය වේ. ජලය සිසිල් වීමේදී ජලය සංකෝචනය වේ. නේ. අපි තව පාරක් අරක පොඩ්ඩක් බලමු. ඒතර ඔයාලට හොඳට ඒක මතක හිටියේනේ. ඔව්. තව පාරක් බලන්න. කාම රුෂ්ණත්වයේ පවතින ජලයේ වර්ණ ගන්නවලයි තියෙන්නේ. අන්න ගිල්ලුවනේ රබර් රැබේ සහිත වීදුරු බටේ ගිල්ලුව. ගිල්ලපු ගාම ටිකක් ඉහළට යනවා ජලකඳ. ඔකට කියන්නේ කේශික බලය කියලා කියන්නේ. හරි සාමාන්‍යයෙන් එහෙම යනවා කුඩා සිදුරත් කේශික නලයක් තුලින් ජලකඳ ටිකක් ඉහළට ගමන් කරනවා. දැන් අන්න උණුසුම් ජලය තුල ගිල්ලුව විතරයි ජලකඳ යනවා වේගෙන් නේද? ඉහළට යනවා. හරි වේගෙන් කියන්නේ සාමාන්‍ය අපිට ඇහැට බලන්න පුළුවන් වේගකින් ඉහළට ගමන් කරනවා. මොකද්ද වෙන්නේ? ප්‍රසාරණය. හරි. දැන් අන්න ගොඩාක් උඩට ගිහිලා තියෙනනේ ජලකඳ. ඔව්. දැන් ඒක එහෙම මරන් තිබුණා කෝල්ඩ් වෝටර් වලනේ. සිසිල් ජලය තිබ්බ ගාම මොකද වෙන්නේ? අර ජලකඳ පහළට ගමන් කරනවා. සංකෝචනය වෙනවා. ගොඩක් දැන් පහළට ඇවිල්ලායි තියෙන්නේ. right. ඔව්. එතකොට මෙතෙන්දී අපි වචන දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි ප්‍රසාරණය. අනිත් එක තමයි සංකෝචනය. right? මොකද මේ දෙකේදී වෙන්නේ? ඇත්තටම ස්කන්ධයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රසාරණයේදී ස්කන්ධයේ වෙනසක් වෙන්නේ නැහැ. පරිමාව විතරයි වැඩි වෙන්නේ නේ. පරිමාව විතරයි වැඩි වෙන්නේ. අපි ඒකට කියනවා ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩි වෙන එකට අපි කියනවා ප්‍රසාරණය කියලා කියනවා. සංකෝචනය කියලා කියන්නේ ස්කන්ධය වෙනස් නොවි
පරිමාව අඩු වෙන එකටනේ. එතකොට ජලයේ ඔය ප්‍රසාරණ සංකෝචන ගුණය තිබුණට පුතේ ලෝහ වලට වඩා අඩුයි. ලෝහ වලට වඩා අඩුයි. ලෝහ තමයි ඉක්මනටම රත් වෙන්නේ නේ. ඉක්මනටම රත් වෙනවනේ ලෝහ. ජලය එහෙම නෙවෙයි. ජලය එහෙම නෙවෙයි. එතකොට එයා හරි සෙන්සිටිව් ලෝහ. හරි. ඒ කියන්නේ සංවේදී. තාපයට හරි සංවේදී. එතකොට දැන් මේ වැඩේ කරගන්න. දැන් අපි අර පරීක්ෂණයෙන් කරපු දේ කරගන්න අපිට තියෙන එකම දේ තමයි මොනවද? ලෝහයක් අපිට ගන්නවා නම් අපිට තියෙන්නේ රසදිය නේ. ද්‍රව තත්ත්වයේ පවතින රසදිය තමයි තියෙන්නේ. හරි. එතකොට ඒකයි අපි ගත්තේ රසදිය උෂ්ණත්ව මානයක් හදන්න රසදිය තෝරගන්නේ ඒකයි. ඒ ලෝහය ඉක්මනටම තාපය නේ. තා කුඩා තාපයක් තිබුණත් එයා ඉක්මනටම සංකෝචනය මේ ප්‍රසාරණය වෙනවා. කියන්නේ අර කේශික නලය තුල එයා ඉක්මනටම ගමන් කරනවා. ජලය ගමන් කරනකොට වඩා වැඩි වේගයකින් කේශික නලය ඉහළට ගමන් කරනවා. හරි. එතකොට අපිට කොච්චර දුරට එයා උඩට ගියාද කියන එක බලන්න පුළුවන්. හරි. අන්න ඒක අනුව තමයි අපි කියන්නේ කොතෙක් දුරට එයා ඒ කේශික නලය තුල ඉහළට යනවද? අපි ඒක ක්‍රමාංකණය කරනවා නේ. අපි ඒක පරිමාවක් දාලා ක්‍රමාංකණය කරනවා. හරි. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් උෂ්ණත්ව මානයක් ගත්තොත් එහෙම නේද? මම ටික ලොකුවට අඳින්නම්කො මේක. ඔන්නම බල්බේ තියෙනවානේ. මේක නිකන්. ඔව්. ඔයාලට යට කොටස පේන්නේ නැහනේ. පේනවද යට කොටස? නෑනේ. right. ඔන්නෝමනේ තියෙන්නේ. එතකොට මේකේ මැද තියෙනවා කේශික නලය. right. මේ මැද තියෙනවා කේශික නලය. right. එතකොට මේ තුල තියෙනවා රසදිය. මේකේ බල්බයේ රසදිය පුරවලයි තියෙන්නේ ලෝහය. එතකොට මෙයා සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී ඒ කියන්නේ දැන් මෙයා අපි කොච්චර දුරට ඉහළ යනවද කියන එක අනුව තමයි අපි තීරණය කරන්නේ right. එතකොට දැන් මෙයා සාමාන්‍ය තත්ත්වයේදී මෙයා බිඳුවටම යන්නේ නැහැනේ සාමාන්‍ය පරිසරයේදී නේ බිඳුවටම යනවා නම් යන්නේ අයිස් තුල. අයිස් වෙන්න තත් කරන ජලය තුලයි. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය දැන් මෙතන අපි ලකුණු කරනවා මේක පිට මේ නේද මේ වීදුරු බටේ අපි සලකුණු කරනවා මට දැන් මේකේ සලකුණු කරන්න ඉතින් මතේ ඉඳන් මම එළියෙන් පෙන්නනවා නේ සෙල්සියස් අංශක 27යි නේ සාමාන්‍යතට මෙයා සෙල්සියස් අංශක බිඳුවේ ඉඳලා සෙල්සියස් අංශක 100 දක්වා රසදී උෂ්ණත්ව මානයක් සලකුණු කරලා තියෙනවා නේ ඉරි දැන් මෙහෙම තියෙනවානේ right මේක බිඳුව ඊපස්සේ මෙහෙම 10 20 30 40 50 60 70 80 90 100 නේ බිඳුව 10 20 30 40 50 60 70 80 90 100 මේ මැද තියෙනවත් තව උපකොටස් වලට බෙදානේ මේ 5 10 නේ 5 10 මේක 15 20 25 30 35 40 45 50 55 60 65 70 85 85 100 නේ මේකත් තව කොටස් 5කට බෙදලානේ 1 2 3 4 5 තමයි මේ තියෙන්නේ ආයේ 6 7 8 9 10 මොන වගේ කුඩා උපයෝගික වලට බෙදලා ඒක පේන්නේ නැහැ ඔයාලට හරි එතකොට දැන් අපි සෙට් කරලා තියෙනවා මේ පරිසරයේදී මෙයා යම් කිසි දුරක් නැගලා තියෙනවා අන්න ඒක තමයි
සෙල්සියස් අංශක 27 පරිසර උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙන්න මොකද වෙන්නේ මෙයාගේ රසදිය කඳ ඉහළ යනවානේ. උෂ්ණත්වය වැඩි වෙන්න රසදිය කඳ ඉහළ යනවා. සාමාන්‍ය වතුර රත් වෙන උෂ්ණත්වයනේ වතුර නටන උෂ්ණත්වය කියලා කියන අපි. වතුර නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ඔයාලා දැන් කේතලෙන් වතුර රත් කරනවානේ. වතුර නේ නටන කියලා සද්දයක් ඇහෙනවා. අරෙන් හිමාලය විදිනවා නේ. හිමාලය පිටත්තල යනවා. අන්න ඒතෙන්දී වතුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. හරි? හරි. හරි ලියන්න ප්‍රසාරණය කියලා ඉස්සරහින් ලියන්න ප්‍රසාරණය යනු යම් කිසි වස්තුවක ස්කන්ධය වෙනස් නොවි ප්‍රසාරණය යනු යම් කිසි වස්තුවක ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩිවීමයි. ඊළඟ යන සංකෝචනය යනු යම් කිසි වස්තුවක ස්කන්ධය වෙනස් නොවි පරිමාව අඩුවීමයි. ඊළඟ කරුණ මේ දෙක පුතාලා ඔයාලා මේ කොටු කරගත්තත් කමන්නේ නැහැ. හරි. ඒ අර්ථ දැකීම් දෙක කොටු කරගන්න. සතු පාටින්. හරි එහෙම නැත්නම් හයිලයිට් කරගන්න. පොතේ. හරි. එතකොට දැන් ඔය ප්‍රසාරණය හා සංකෝචනය කියන ගුණාංගය ද්‍රවයක් තුල පවතිනවා. ඒකනේ දැන් අර ජලය එහෙම උනේ නේ. ඒ වගේම තමයි ලෝහ තුලත් පවතිනවා. හරි ওই දෙකේ තමයි වැඩිපුරම පවතින්නේ. ඊට පස්සේ නේ දැන් ද්‍රව තුලත් ජලය තුල දකින්න පුළුවන්. ඊට මධ්‍යසාර වගේ මධ්‍යසාර තුලත් ජලයට වඩා වැඩියෙන් ඒ ගුණාංගය පවතිනවා. මධ්‍යසාර තුල ඊට පස්සේ ඒ වගේ තුල පවතිනවා. හැබැයි මධ්‍යසාර ජලය සෙල්සියස් අංශක 100ට යනකම් එයා ද්‍රව තත්ත්වයේ තමයි පවතින්නේ. නේ 100ට වඩා වැඩි වුණාම මොකද වෙන්නේ? එයා වාෂ්ප බවට පත් වෙලා වායු බවට පත් වෙනවා. නේ ජල වාෂ්ප බවට පත් වෙනවා. හරිද? මධ්‍යසාර එතකොට මධ්‍යසාර සෙල්සියස් අංශක 100ටම රත් කරන්න අමාරුයි. බෑ. මොකද එයා ඊට කලින් වාෂ්ප වෙලා යනවා, පිට වෙලා යනවා. හරි? මධ්‍යසාර සෙල්සියස් අංශක සාමාන්‍යයෙන් 60 පනිනකොට වගේ එයා වාෂ්ප වෙලා යනවා. හරි? එතකොට නමුත් ලෝහයක් එහෙම වෙන්නේ නැහනේ.
ඒතකොට ලෝහයක් එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද අපිට හොඳම දේ තමයි රසදිය භාවිතා කරන්නේ. උෂ්ණත්වමාන සෑදීම සඳහා. හරි. ලියන්න ඊළඟ තර ලකුණ දාලා ද්‍රව සහ ලෝහ ද්‍රව සහ ලෝහ ද්‍රව සහ ලෝහ රත් වීමේදී හා සිසිල් වීමේදී ද්‍රව සහ ලෝහ රත් වීමේදී හා සිසිල් වීමේදී ප්‍රසාරණය හා සංකෝචනය වේ. ප්‍රසාරණය හා සංකෝචනය වේ. ආයි කියන්නකෝ සර්. ද්‍රව සහ ලෝහ ද්‍රව සහ ලෝහ ද්‍රව සහ ලෝහ රත් වීමේදී හා සිසිල් වීමේදී රත් වීමේදී හා සිසිල් වීමේදී ප්‍රසාරණය හා සංකෝචනය වේ. ප්‍රසාරණය හා සංකෝචනය වේ. වැඳ ගන්න එපා. මම මොකක්ද යන්නේ? හිතා ගන්න පුළුවන්ද මොකද්ද කියලා? මොකක්ද මම යන්නේ? දුම්රිය පාරක් නේ. දුම්රිය පාරක්. හරි? දුම්රිය පාර තමයි මම මේ යන්නේ. එතකොට පුතාලා ඔයාලා දැකලා ඇති මේ දැන් මේ රේල් පීලි තියෙනවානේ. මේ රේල් පීලි එකම රේල් පීලද තියෙන්නේ ওই කෝච්චියේ එක දිගටම. මේ මැදින් කැඩෙනවානේ සමහර තැන්වල පොඩි ગેප් තියෙනවා. එක දිගටම තියෙනවා නේ. එකට සම්බන්ධ කරන්නේ නැහැ නේ. මේ රේල් පීලි දෙක මෙම එකට සම්බන්ධ කරන්නේ නැහැ. එකටම ගාවන්නේ නැහැ. එයාලා හදනකොට එහෙමයි. එකටම ගාවන්නේ නැහැ. පොඩි හිඩසක් තියෙනවා. ગેප් එකක්. පොඩි හිඩසක් තියෙන. ඇයි මේ හිඩස තියන්නේ? හිඩස තියන්නේ දැන් මෙව්වානේ රේල් පීලි කියලා කියන්නේ ඔව්. දහවල් කාලයේදී එයා රත් වෙනවා. ඔව්. දහවල් කාලේදී ගොඩක් රත් වෙනවානේ අපිට ඇවිදින්න බෑනේ. දහවල් කාලේදී පුතාලා තාරපාරේ සෙරප්පු සපත්තු නැතුව ඉන්න පුළුවන්ද? බෑනේ නේ. කකුල් පිච්චෙනවා. කළු ගලක් උඩ දහවල් කාලේදී ඉන්න පුළුවන්ද? බෑ. පිච්චෙනවානේ. ඒතකොට ඉතින් ලෝහ ගැන කොහොමද නේද මොනවද කතා කරන්නේ? ඒතකොට ලෝහ කොච්චර රත් වෙනවද? හරි? ඒතකොට මෙයා රත් වෙනකොට මොකද වෙන්නේ? මෙයා ප්‍රසාරණය වෙනවා නේ. දහවල් කාලේදී ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට මොකද වෙන්නේ? මෙයා ඇත්තටම මෙයාගේ දිග වැඩි වෙනවා නේ. මෙයාගේ දිග වැඩි වෙනවා. ඒකෙන්ද මොකද කරලා තියෙන්නේ? මේගොල්ලෝ මෙව හදනකොට මේ දිග වැඩි වෙන්න මෙයාලට ඉඩක් දීලා තියෙන්නේ මේ පැත්තේ. කුඩා ඉඩක් දීලා තියෙන්නේ දිග වැඩි වෙන්න. හරි. සර් එම ඉඩක් තිබ්බේ නැත්නම් ඒ රේල් පාර ඇද්ද යනවනේ. රේල් පාර ඇද වෙනවා. ඔව්. ඉඩක් තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? දැන් මේ දිග වැඩි වෙනකොට රේල් පාර ඇද වෙනවා. රයිට් රේල් පාර ඇද වෙනවා. ඒ වගේම තමයි නේ. දැන් මෙයා දැන් දහවල් කාලේදී දැන් මේ හිඩස නේද සෑහෙන දුරට එතකොට පිරීලා තියෙන්නේ. අයියේ ප්‍රසාරණය වෙලා තියෙන්නේ. ඒක රාත්‍රී කාලේදී මොකද වෙන්නේ? රාත්‍රී කාලේදී හරි නැත්නම් වර්ෂාවකදී හරි ආයෙ මෙයා සිසිල් වෙනවා. සිසිල් වෙනකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ ආයෙ සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනවා. හරි එතකොට ආයෙ අර මුල් තත්ත්වයට එනවා. හරි ඒකින්ද මෙහෙම ඉඩ දීලා තියෙන්නේ ප්‍රසාරණය වෙන්නයි සංකෝචනය වෙන්නයි. එහෙම නැති වුණොත් එහෙම රේල් පාර ඇද වෙනවා. හරි ඇද වුණොත් එහෙම හරියට නේද? රේල් පීලි
කෝච්චි පනින්න පුළුවන් නේ. හරි අනතුරු එන්න පුළුවන්. හරි හරි මම දුන්නානේ ප්‍රසාරණය සංකෝචනය කියන දුන්නානේ අර්ථ දැක්වීම දුන්නානේ right ඔව් ඊළඟ තර ලකුණ දාලා ලියන්න නෑ මේම ඕනේ නෑ අපි කෙලින්ම යමු මාතෘකාවට උෂ්ණත්වමාන උෂ්ණත්වමාන අර බඳන් අස්සල කියපු පතන්දරයටයි යන්නේ right ඔව් එතකොට පුතාලා ද්‍රවයක පවතින ප්‍රසාරණය හා සංකෝචනය වීමේ ගුණාංගය උපයෝගී කරගෙන ප්‍රයෝජන අරගෙන තමයි උෂ්ණත්වමාන නිර්මාණය කරලා තියෙන්නේ. හරි? right ලියන්න තර ලකුණක් දාලා ද්‍රවයක ප්‍රසාරණය වීමේ හා සංකෝචනය වීමේ ගුණාංගය ද්‍රවයක ප්‍රසාරණය වීමේ හා සංකෝචනය වීමේ ගුණාංගය සංකෝචන වීමේ ගුණාංගය ප්‍රයෝජනයටගෙන ද්‍රවයක ප්‍රසාරණය හා සංකෝචනය වීමේ ගුණාංගයේ භාවිතයටගෙන නේ ගුණාංගයේ ප්‍රයෝජනයටගෙන උෂ්ණත්වමාන නිර්මාණය කර ඇත. උෂ්ණත්වමාන නිර්මාණය කර ඇත. ඔව්. මේකේ ඔයාලා උෂ්ණත්වමානයක් ඇඳ ගන්න. හරි? මෙහෙම ලස්සනට මෙහෙම ඇඳ ගන්න. එතකොට මේක සම්පූර්ණයෙන්ම පිටලා තියෙන්නේ හසදිය වලින්. දැන් මේක හරියට අඳින්න බෑ මෙතන. ඔය වගේ ක්‍රමාංකණය කරලා තියෙනවානේ අපි මේකට කියන්නේ ක්‍රමාංකණය කරලා තියෙනවා. හරි. එතකොට මෙතන සෙල්සියස් අංශක බිඳුවයි. මෙහි උඩ සෙල්සියස් අංශක 100යි. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යි. එතකොට මේක මේ මැද තියෙන වීදුරු බටේට අපි කියන කේශික නළය කැපිලරි ටියුබ්. කේශික නළය නේ. ඊට පස්සේ මෙන්න මේක මේ ඉලක්කම් දාලා ඉරිකෑ ලියාලා මාක් කරලා තියෙන්නේ.
ඒකට අපි කියන පරිමාණය. අපි කියනවා ගේජ් කියලා කියනවා පරිමාණය. හරි. ඊට පස්සේ මේක රසදිය බල්බය. රසදිය බල්බය. එතකොට මේකට අපි කියන රසදිය කඳ. මේ ඉහළට යන රසදිය එකට අපි කියන රසදිය කඳ. රසදිය කඳ. එතකොට මේ පිටිම තියෙන්නේ මොකද්ද? වීදුරු බටය නේ. වීදුරු බටය. වීදුරු බටේ මත තමයි පරිමාණය සලකුණු කරලා තියෙන්නේ. පරිමාණය මෙතනලා අනිත් අය පරිමාණය. එතකොට සමහරක් උෂ්ණත්වමානවල එක පැත්තකින් සෙල්සියස් අංශක 100 දීලා තියෙන අතරේ අනිත් පැත්තෙන් දීලා තියෙන ෆැරන්හයිට් අංශක. ෆැරන්හයිට් අංශකක් දීලා තියෙනවා. හරි. සාමාන්‍ය 100යි කියලා කියන්නේ ෆැරන්හයිට් අංශක මෙතන අගේ 212 වෙනවා. එයාගේ වෙනස්. 212යි. බිඳුවයි කියලා කියන්නේ ෆැරන්හයිට් අංශක 32යි මෙතන. උෂ්ණත්වමාන ඇඳලා ඉවරද නැහැ? ඉවරයි සර්. ඉවරයිනේ. රයිට් ඕකේ. එතකොට ඔයාලා දැනගන්න ඕන දැන් පුතාලා උෂ්ණත්වමාන වර්ග තුනක් තියෙනවා. තුනක් තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි රසදිය උෂ්ණත්වමානය. හරි උෂ්ණත්වමාන කියන්නේ මේ උෂ්ණත්ව මනින ඒකක. උෂ්ණත්ව මනින ඒකක තියෙනවා තුනක්. සෙල්සියස් අංශක කියලා තියෙනවා. ෆැරන්හයිට් අංශක කියලා තියෙනවා. කෙල්වින් කියලා එකක් තියෙනවා. සෙල්සියස් අංශක, ෆැරන්හයිට් අංශක සහ කෙල්වින්. හරි උෂ්ණත්ව මනින අන්තර්ජාතික සම්මත ඒකකය තමයි කෙල්වින් කියන ඒකකය. හරි. එතකොට මෙතෙන්දී රසදිය උෂ්ණත්වමානි කියපුවාම ඒ නේ වචනින් එනවා මේ තුල තියෙන රසදිය නේ. ඊට අමතරව තව තියෙන ඩිජිටල් උෂ්ණත්වමාන කියලා ඇවිල්ලා තියෙනවා. තව හරි. ඒ වගේ එහෙම තියෙන තාක්ෂණ දිනුවත් එක්කම එහෙම ඇවිල්ලා තියෙන අලුත් ඒවා. හරි. හරි. ලියන්නකො එහෙනම් මේ යටතේ තරු ලකුණක් දාලා තරු ලකුණක් දාලා ලියන්න. වර්තමානයේ භාවිතාවන බොහෝ උෂ්ණත්වමානවල ද්‍රව ලෙස රසදිය භාවිතා කර ඇත. වර්තමානයේ භාවිතාවන බොහෝ උෂ්ණත්වමානවල ද්‍රව ලෙස රසදිය භාවිතා කර ඇත. රසදිය භාවිතා කර ඇත.
මේට අමතරව වර්ණ ගැන්වූ මධ්‍යසාර මේට අමතරව වර්ණ ගැන්වූ මධ්‍යසාර වර්ණ ගැන්වූ මධ්‍යසාර භාවිතා කර වර්ණ ගැන්වූ මධ්‍යසාර භාවිතා කර නිපද වූ උෂ්ණත්වමානද ඇත. වර්ණ ගැන්වූ මධ්‍යසාර භාවිතා කර නිපද වූ උෂ්ණත්වමානද ඇත. ඊළඟ කරුණ මීට අමතරව තාක්ෂණයේ දියුණුවත් සමග සංඛ්‍යාංකනේ අපි කියන ඩිජිටල් උෂ්ණත්වමානද තාක්ෂණයේ දියුණුවත් සමගම සංඛ්‍යාංක නැත්නම් අපි කියන ඩිජිටල් උෂ්ණත්වමානද වෙළඳ පොළ තුල බහුලව ඇත. ඔව්. මෙතෙන්ද පුතේ අපි දැන් රසදිය ගන්නවානේ ද්‍රවයක් ලෙස. අපි මේක රසදිය ඇයි තෝරගන්න හේතු? රසදියම ඇයි අපි මේකට ගන්න හේතු? කීපයක් තියෙනවා. එකක් තමයි රසදිය කියලා කියන්නේ ලෝහයක් නිසා එයා ඉක්මනටම නේ. එකක් තමයි ලියන මාතෘකාව රසදිය උෂ්ණත්වමාන තුල බහුලව භාවිතාවට හේතු. රසදිය උෂ්ණත්වමාන තුල බහුලව යොදා ගැනීමට හේතු. මොනවද හේතු? එකක් තමයි මෙයා ලෝහයක් නිසා ඉක්මනටමනේ ලෝහයක් නිසා තාපයට හා සිසිලසට ඉතා සංවේදී වීම නේ. තාපයට හා සිසිලසට ඉතා සංවේදී. හරිම සෙන්සිටිව් නේ. ඉතා සංවේදී වීම. දෙක මෙයා ද්‍රවයක් නිසා ක්ෂණිකව ප්‍රසාරණය හා සංකෝචනය වීම ඇති හැකියාව නේ. දෙක තමයි ද්‍රව තත්ත්වයේ පවතීම නිසා නේ. ද්‍රව තත්ත්වයේ පැවතීම නිසා ක්ෂණිකව අර වතුර වගේ ගොඩක් වෙලාවක් ගන්න නැහැ. ක්ෂණිකව ප්‍රසාරණයට හා
සංකෝචනයට ලක්වීම. තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් නේ මෙයා ආය වර්ණ ගන්න ඕනේ වර්ණ ගගා එහෙම ඉන්න ඕනේ නැහැ නේ පාට කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හරි මෙයාගේ තියෙන ආවේනික අර දිලිසෙන වර්ණයක් තියෙනවා මෙයාට. රයිට් ඊළඟ එක තමයි කියන්නේ දිලිසෙන ස්වභාවයක් පැවතීම නිසා දිලිසෙන ස්වභාවයක් පැවතීම නිසා වර්ණ ගැන්වීමට අවශ්‍ය නොවේ. වර්ණ ගැන්වීමට අවශ්‍ය නොවේ. හරි තවත් තියෙනවා ලක්ෂණ. නේ මෙයා බිත්තිය ඇලෙනවද නෑනේ. ඇලෙන්නේ නැහනේ. රසදිය ඇලෙන්නේ නැහැ. රයිට් අපිට රසදිය බිම වැටුණත් පුතා අපිට ඇහිඳලා ගන්න පුළුවන්. රයිට් බිම වැටුණත් රසදිය අපිට ඇහිඳලා ගන්න පුළුවන්. අර වතුර වගේ තෙත් වෙන්නේ නැහැ. පෘෂ්ඨයේ තෙත් කරන්නේ නැහනේ. පෘෂ්ඨයේ තෙත් නොකිරීම සහ නොඇලීම ඇලෙන්නේ නැහැ. නේ රසදිය අර වීදුරු බටේ උඩට ගියා ආයෙ පහළට ආවා කියලා අරගේ ඇලිලා තියෙනවද නැහැ. ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. රයිට් ඒ කියන්නේ ඊළඟට කියන්න පෘෂ්ඨය තෙත් නොකිරීම තෙත් නොකිරීම සහ පෘෂ්ඨයට ඇලී නොපැවතීම. ඊළඟට වැදගත්ම ලක්ෂණය මොකක්ද? මෙයා අපි භාවිතා කරන උෂ්ණත්වයේදී වාෂ්ප නොවීමනේ. ඒ කියන්නේ සාමාන්‍ය ඉතා ඉහළ උෂ්ණත්වයේදී පමණක් මෙයා වාෂ්ප වීමනේ. නැත්තම් සෙල්සියස් අංශක 100ට ගියත් මෙයා වාෂ්ප වෙලා ගියොත් අපිට නේද? එහෙම බෑනේ. රයිට්. මෙතන ඉඩමාදිනේ. මෙතන ඉඩමාදි. හරි මම මෙතන ලියන්නම්කෝ ඒක. මෙතන ලියන්නම් 5 කියලා දාලා මොකද්ද? ඉතා ඉහළ උෂ්ණත්වයේදී පමණක් නේද? ඉතා අධික උෂ්ණත්වයේදී වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක කීයේදීද? මොකද? වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක කීයේදීද? මට මතක හැටියට සෙල්සියස් අංශක මම පොඩ්ඩක් හරියට චෙක් කරන්න ඕන. මට මතක හැටියට 10 පනිනවා. යකඩ 1800 ගණන් වල ඔගේ යන්නේ. ඒක මම හරියට බලලා කියන්නම් ඈ. ඉතා අධික උෂ්ණත්වයේදී හසදිය ඉතා අධික උෂ්ණත්වයේදී පමණක් වාෂ්ප වීම. ඉතා අධික උෂ්ණත්වයේදී පමණක් වාෂ්ප වීම. ඔය ටික ලියා ගන්නකො. सेल्सियस अंशक තුන්සිය 56යි 0.7 යකඩ තමයි අර උෂ්ණත්වය වෙන්නේ. රයිට්
සෙල්සියස් අංශක 356.7 වගේ උෂ්ණත්වයකදී තමයි මෙයා වාෂ්ප වෙන්නේ. එතකන් අපිට මෙයාව භාවිතා කරන්න පුළුවන්. ඔන්න කවුරු හරි ඇහුවොත් එමේ ඇයි රසදිය ගන්න කියලා ඇහුවොත් එමේ ඔන්න ඔය ටික තමයි හේතුව ඈ. ලියාගෙන ඉවරයිද? නෑ සර් අන්තිම එකේ ඉන්නේ. right. ඉවරයි සර්. රසදිය උෂ්ණත්වමානව තුල තිබු රසදිය උෂ්ණත්වමාන තුල බහුලව රසදිය නේද මේක මෙහෙම ඉන්න බෑනේ රසදිය කමාවක් වෙන්න ඕනේ right රසදිය උෂ්ණත්වමාන තුල බහුලව යොදා ගැනීමට හේතු මොනවාද 1 අපිට මේ 1 කියලා ගන්නත් පුළුවන් නේ මෙහෙම දාගමුද ලියපු ඉඳලා 1 2 3 4 5 right එකයි ඉතා අධික උෂ්ණත්වයේදී පමණක් වාෂ්ප වීම නේ ජලය ගත්තොත් එimhe 100 දී වාෂ්ප වෙනවා එතකොට වායු තත්ත්වයට නේ එතකොට අපිට ඒක අමාරුයි එහෙම උෂ්ණත්වමානය තුල එහෙම භාවිතා කරන්න අමාරුයි මධ්‍යසාර ගත්තොත් එimhe සෙල්සියස් අංශක 60 දී විතර එයා වාෂ්ප වෙලා යනවා හරි එතකොට ඒකත් අපිට අමාරුයි නමුත් රසදිය වගේ ලෝහයක් ගත්තොත් එimhe එයා අධික උෂ්ණත්වයේදී තමයි එයා වාෂ්ප වෙන්නේ. ඒකින්ද මෙයා අපිට භාවිතා කරන්න පුළුවන් උෂ්ණත්වමාන තුල. එතකොට මෙයා ලෝහයක් ඉඳලා තාපයට සිසිලසට ඊටාත්ම සංවේදී. හරි සංවේදී. ඒකින්ද එයා ටක් ගාලා ප්‍රසාරණය වීමයි සංකෝචන වීමයි සිද්ධ වෙනවා උෂ්ණත්වමාන තුල. ද්‍රව තත්ත්වයේ පැවතීමෙන්ද ක්ෂණිකව අර මම කියපු එක තමයිනේ ද්‍රව තත්ත්වයේ පැවතීම නිසා ක්ෂණිකව ප්‍රසාරණ හා සංකෝචන ලක් වෙනවා. දිලිසෙන ස්වභාවයක් තියෙනවා. හරි. ඉතින් මේක ටිකක් අර සමහරක් වෙලාවලදී උෂ්ණත්වමාන තුල අපිට ටිකක් හොඳට බලන්න ඕන. එක පාටම පේන්නේ නැහැ. අර වර්ණ ගැන්වුවා වගේ එහෙම පේන්නේ නැහැ. ටිකක් බලන්න ඕන මේ රසදිය මට්ටම මේ කේශික නලයක් තුල නේ තියෙන්නේ. ඊටාත්ම සිවුම් කේශික නලයක් තුලයි තියෙන්නේ. හරිද? ඒකින්ද බලන්න ඕන. ඒකට දිලිසෙන පොයින්ට් එකක් තියෙනවා. හම්බ වෙන රසදිය කන්දේ. අනිත් එක තමයි පෘෂ්ඨය තෙත් කරන්නේ නැහනේ. පෘෂ්ඨය තෙත් කරොත් එහෙම තෙත් කරනවා කියලා කියන්නේ මොකද්ද? එතන ඇලෙනවනේ. තෙත් කරනවා කියලා කියන්නේ මේ ද්‍රවය ඒකේ ගෑවෙනවා. ගෑවුනොත් අපිට ඒක බලන්න බෑනේ. ගෑවුනොත් අපිට උෂ්ණත්වමානය තුල අපිට ඒක කියවන්න බෑ. පේන්නේ නැහැ. හරි? ඔන්න ඔය ලක්ෂණ ටික තමයි තියෙන්නේ. එවනම් පුතාලා මම අදට පන්තිය නවත්තනවා. ඒකට අපිට ආවේ තියෙන්නේ හෙට කීයද? හෙට නෑනේ හෙට නෑ ආයි තියෙන්නේ බ්‍රහස්පතින්ද 7:00ට හරි එමනම් හැමෝම පන්තිට සම්බන්ධ වෙන්න නොකඩවාම එමනම් සුබ සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක් සර්. okay bye